හැම දෙනෙක්ටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා අපි බ්‍රහ්මජාල සූත්‍ර විවරණය කරගෙන යනවා මේ සූත්‍ර පිටකයේ තියෙන සාමාන්‍ය සරල කරුණු පිළිබඳව අර්ථ කතාවේ තියෙන තට්ට කතාවේ තියෙන විග්‍රහයත් එක්ක උගන්වාගෙන යනවා එක්තරා ක්‍රමවේදයකට අනුව. මේක කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේ බොහෝ අයට ධර්මයේ පිළිබඳව තියෙන හිම්මෙන් කෑලිය හිඳා ගැනීමක් මේ. එතකොට එහෙම ධර්මයේ පිළිබඳව කෑලිය හිඳා ගැනීමකින් ධර්මයේ තේරුම් ගන්න බැහැ. උදාහරණයක් මම කියන්නම්. දැන් ඔයගලන්ට හිතෙනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ එන්න සර්ව අවිහිංසාවාදී මේ වෙන තනිකර කරුණාව මෛත්‍රිය පදනම් වෙලා ඉන්න උතුමෙක් මේ කිසිම කෙනෙක්ව තැළුවේ නැහැ කිසිම කෙනෙක්ව හෙළුවේ නැහැ කියලා. සත්‍යයක්. ඒක ඇත්ත. එහෙම හිතන කතාව සාධාරණයි සහ ඇත්ත. හැබැයි මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. ඔය බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම එක තැනක තියෙනවා. ඉඳලා හිටලා පෙනේ පුප්පල පෙන්වන්න තමන් සර්පෙක් කියලා. ඇයි නැත්තම් සර්පයව දර කෑල්ල දරමිටිය ගෙට ගහ ගන්නත් ගන්න පුළුවන්. අන්න ඒ නිසා දැන් ඕගොල්ලෝ අර ඒක න්‍යායක් විතරක් අල්ලගත්තට පස්සේ එක දේශයක් විතරක් ඒ දේශයෙන් විතරක් බුදුදහම කෝණයකට ගන්නවා. නෑ බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ මේ ඔක්කොම දැනගෙන ඉන්න ඕනේ අපි. මේ ඔක්කොම දැනගෙන හිටියහම මුළු සූත්‍ර පිටකය ඇතුලේ තියෙන දේශනාවම අපි දැනගෙන හිටියොත් යම් තරමකට හෝ අඩුම මේ වගේ කියලා ඉවක් හරි තියෙනවා නම් කිසිම දවසක මේ බුදුදහම එක කෝණයකට ගන්නෙ නෑ. මොකද පිංගුතුනි මේ ලෝකේ තියෙන දර්ශන අතර හැම දර්ශනයක්ම එක එක කෝණ වලට යටත්. බුදුදහම විතරක් කිසිම කෝණයකට යටත් නැති දහමක්. කියන්නේ මේ හැම කෝණෙම ඉක්මවපු තැන. ඒ නිසා තමයි අපි බ්‍රහ්මජාල සූත්‍රය ඇසුරෙන් මේක පටන් ගත්තේ ක්‍රමානුකූලව ධර්මකාරණා ටික විග්‍රහ කරලා දෙන්න. ඉතින් බලමු ජීවිත කාලෙම විග්‍රහ කරලා දෙන්න බැරි වෙයි කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම මේ සූත්‍ර විනය අභිධර්ම දේශනා සම්පූර්ණ විවරණය කරන්න කලින් නම් අපේ ජීවිත ඉවර වෙලා තියෙයි. එහෙම තමයි මේකේ ඒ තරම් ලොකු ධර්මයක් අපිට තියෙනවා. හොඳයි. අද දවසේ අපිට මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව දක්වලා තියෙන එංගලන්තයේ මැන්චෙස්ටර් වල පදිංචි නයෝමි හේරත්ගේ ආදරණීය පියාවන නිමල්සේන හේරත් මහත්මයාගේ මාර්තු 25 වන දිනට යෙදিলা තිබ්බ 70 වෙනි ජන්මදිනය වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන දියණිය නයෝමි මිනිබිරිය යෙනාෂා මුනුබුරා යෝෂිත කියලා දක්වලා තියෙනවා. යෝෂිම මේ සියලු දෙනාම එකතු වෙලා අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ තමන්ගේ ආදරණීය පියාණන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන බව දක්වලා තියෙනවා. නිවන් සුව ප්‍රාර්ථනා කරගෙන. දේශනාවෙන් අනතුරුව නම් ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි අපි කතා කරගෙන ඇවිල්ලා නැවතුනේ මම හිතන්නේ අපි කතා කරා මුසාවාදා වේරමණී කියන නැත්නම් බුදුරජාණන් වහන්සේ සමන ගෞතම සත්‍යවාදී කියන තැනින් අපි කතා කරලා නැවතුවා. ඒක ඇතුලේ තියෙන සියලුම දේවල් කතා කරලා. ඉතින් අපි අද අපිට තියෙන මේ චූල සීලය ගැන වර්ණනාවේ පිසුණං වාචං පහය පිසුනාය වාචාය පටිවිරතෝ සමනෝ ගෞතමෝ කියන කැලල කතා කරන්නේ. පින්වත්නි මේක ලස්සන අර්ථයක්. පිසුණං වාචං පහය පිසුනාය වාචාය මේ කියන්නේ මේ සමගියෙන් ඉන්න දෙදෙනෙක් ගන්නවා. සමගියෙන් ඉන්න දෙන්නෙක් ගත්තට පස්සේ මේ සමගියෙන් ඉන්න දෙදෙනෙක් ભેද කරන්න කියන වචනය. මේකට කියනවා පිසුනා වාචා කියලා. ඇත්තටම මේ වෙලාවේ මේ ලංකාවේ පවතින තත්ත්වයක් එක්ක මම හරි සතුටුයි මේ කොටස මට විවරණය කරන්න ලැබුණාට අද දවසේම පිසුනා වාචා පරුසා වාචා සම්ප්‍රප්පලාප මේ තුනම අපිට තියෙනවා. එතකොට සමගිය පිළිබඳව සමගිය සිටීමේ ආනිසංස දැනීම පිළිබඳව සමගිය සිටින දෙන්නෙක් දැකලා එකට සතුටු වෙන්න පුළුවන් ගතිය මේ භික්ෂු සීලයේ තියෙනවා කියන එක දක්වලා තියෙනවා. හැබැයි ඕගලන්ට එක පාඩම හිතෙන්න පුළුවන් මේක අහනකොට මේ වෙලාවේ මේක සජීවීව මේක අහනකොට එහෙනම් මේ හාමුදුරුවෝ මොකද අර පහුගිය දවස්වල නිකන් සමගියෙන් ඉන්නකොට මේ ಜಾති එකතු වෙලා සමගියෙන් ඉන්න හදනකොට ඒක නවත්තන්න වගේ හිතුවේ. අද මේ කතා කරලා ඉවර වෙලා අපි ඒක ගැන කතා කරමු. එතකොට ඔයගලන්ට තේරෙයි කොයිද මම මේ කතා කරන්න යන්නේ කියලා. පිසුණං වාචං පහය පිසුනාය වාචාය පටිවිතරෝ සමනෝ ගෞතමෝ. මේ කියන්නේ සමගියෙන් ඉන්න දෙන්නෙක්ව ભેද කරවීම පිණිස කියන්නා වූ වචන. අන්න ඒවා කියන්නේ නැහැ කියන එක දක්වලා තියෙනවා. මේකේ පොඩක් තව ටිකක් ඉස්සරහට යනකොට තව ටිකක් අපිට හොයාගන්න පුළුවන්. මේ දැන් පිසුනා වාචා එක පරුසා වාචා කියලා එකක් තියෙනවා. ඊළඟට තියෙනවා පරුසා වාචා කියලා. පරුසා වාචා කියලා කියන්නේ මේ කනට සුව එලවන්නේ නැති වචන. මේ සමගියෙන් ඉන්න දෙන්නෙක්ව ભેද කිරීමට කියනවා පිසුනා වාචා කියලා. කේලම් කියන එකට කියන්නේ. ඒකත් බෙදීම පිණිස කේලම් කීමක්. පරුසා වාචා කියලා කියන්නේ කනට සුව නොඑලවන වචන. එහෙම තියෙනවා එහෙම ටිකක්. සම්පප්පලාප කියලා කියන්නේ මේ අරුත්සුන් නිර්ර්ථක දේවල් කතා කරනවාද? අපි බලමු මොනවාද ඒවට අයිති වෙන්නේ කියලා.
මේ පිසුණං වාචම් 5 කියන එකේ තියෙනවා ඊතෝ සොත්වාන අමුත්‍ර අක්කාතා ඉමේසම් බේදාය අමුත්‍රව සොත්වාන ඉමේසම් අක්කාතා අමූසම් බේදාය. මෙතනදී කියනවා පින්වතුනි දැන් අපි බලමු මේක තව ටිකක් ඉස්සරහට අපිට තේරුම් ගන්න පුළුවන් ටික බින්නානංවා සන්දාතා කියලා කියනවා. මේ බින්නානංවා සන්දාතා කියන්නේ බිඳුණු අයව එකට කරන කෙනෙක්. බුදුරණවහන්සේගේ භික්ෂුව බිඳුණු දෙන්නෙක් හොයලා ඒ කියන්නේ මේ බිඳුණු වෙච්ච අයව හොයාගෙන ගිහිල්ලා එකතු කරන මේ එහෙම තැපල්කාරයෙක් නෙමෙයි. අර ඒ ගාන්ට දාන්න නෙමෙයි. සාමාන්‍යයෙන් එක බිඳිලා ගිය දෙන්නෙක් ඉන්නවා නම් දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේව දාලා යනකොට භික්ෂුන් වහන්සේලා මොකද කරේ ගිහිල්ලා කිව්වා. එහෙම කරන්න එපා. මෙහෙම ඉන්න මෙහෙමයි අපරාධය ඔය කරන වැඩේ හොමයි මෙහෙමයි කියලා එහෙම කියන්න ඕනේ. අන්න ඒ වගේ බිඳුණු අය හොයාගෙන ගිහිල්ලා එකට කරන ගතියක් උන්වහන්සේලාට තියෙනවා. එතකොට මේ කියලා තියෙන ඊතෝසුත්වන අමුත්‍ර අක්කාතා. ඒ කියන්නේ මේ කියලා තියන්නේ දැන් මෙතනින් අසාගෙන මේගොල්ලන්ව බිඳවුණු පිණිස ගිහිල්ලා ඒ තැන්වල කියන්නේ. එතනින් අසාගෙන ඇවිල්ලා ඒගොල්ලන්ව බිඳවුණු පිණිස මේ තැන්වල කියන්නේ. කියන්නේ මෙතන කතා කරපු දේ එතන ගිහිල්ලා කියන්නෙත් නැහැ. එතන කතා කරපු දේ මෙතන ඇවිල්ලා කියන්නෙත් නැහැ. බිඳවීම පිණිස. ඒකයි කිව්ව අමුත්‍රවා සුත්වා. අරහෙ ගිහිල්ලා අහලා ඉමේසං අක්කාතා මෙහෙට ඇවිල්ලා අමු සම්බේදාය. ඒක බේද කිරීම පිණිස කියන්නේ. ඒ වගේම මෙතන අහලා ඊතෝසොත්වා මෙතන අහලා න අමුත්‍ර අක්නාක්කාතා. අතන්ට ගිහිල්ලා කියන්නෙත් නෑ කියන එක දක්වලා තියෙනවා. ඒක තමයි මේ පළවෙනි පේලිය දක්වලා තියෙන්නේ. ඊළඟට අපි කතා කරා බින්නානංවා සන්ධාතා කියලා. ඊළඟට දක්වනවා තව කෑල්ලක්. ඒකෙත් කියනවා පින්තුනි මෙන්න මෙහෙම එකක්. අනුප්පදාතා. අනුප්පදාතා කියලා කියන්නේ මොකක්ද? මේ අනුප්පදාතා කියන එක දක්වලා තියෙනවා එක්තෙන් කිරීම සිදු කරන්නා කියලා. හිතන්නකෝ යම්කිසි සමගිව ඉන්න දෙන්නෙක් ඉන්නවා. දැන් ඒක දැකලා ඒක ගැන කේලමක් කියලා ඒ දෙන්නව බිඳෝන එක නෙමෙයි කරන්නේ බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ. ඒක ಗುಣ කියනවා. දැන් උදාහරණයක් දැන් මෙතනින් තමයි ඔයගොල්ලන් මේක වටින්නේ හරියද? උදාහරණයක් ඔන්න භික්ෂුන් වහන්සේලා දෙන්නේ හොඳට ඉන්නවා අර පන්සලේ මේ පන්සලේ. එතකොට කියන්නේ නෑ මේ අර හාමුදුරු යාට මෙහෙම කිව්වා මේ හාමුදුරු මෙහෙම කිව්වා. එහෙම කියන්නේ අනේ ඔබ වහන්සේලා දෙන්න මේ එක ගමේ කොච්චර සතුටුයිද ඔහොම ඉන්නවා දකින්නකොට. ඒ වගේ අන්නේ ඒ ස්වභාවයට කියනවා අනුප්පදාතා කියලා. එක්තෙන් කිරීම සිදු කරන්න. පැහැදිලිද මම මේ කියන එක? ඊළඟට සමග්ගාරාමෝ කියලා කියන්නේ සමගිය ඇල්ම තියෙනවා කියන එකට. සමග්ගාරාම කියලා කියන්නේ සමගිය කැමැත්ත තියෙනවා කියන එකට. ඊළඟට සමග්ග රතෝ කියලා මෙතනදී කියලා තියෙන්නේ මේ සමගි වූවන් කෙරෙහි ඇලෙනවා කියන එකට. ඒ කියන්නේ සමගි පිරිසක් එක්ක වාසය කිරීම සමගි කණ්ඩායමක් එක්ක වාසය කිරීම ලාභයක් ඇත්තට. අසමගි කණ්ඩායමක් එක්ක වාසය කරනකොට අර හොඳ ලුණු ගෝණියකට කුණු ලුණු ගුණයක් එකතු වුණා වගේ. ඒ මුළු ලුණු ගෝණියම අන්තිමට කුණු වෙලා යන්න බලපානවා. සමග්ග නදී කියලා කියන්නේ සමග්ගන නදී. ඒ කියන්නේ මේ සමගි වෙලා අර අහවල් පළාතේ ඉන්න මිනිස්සු සමගි වෙලා ඉන්නවා කියලා කියනවා. එතකොට ඒක අහලා සතුටටපත් වෙන ස්වභාවයකුත් තියෙනවා භික්ෂුවට මේ බුද්ධ ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේට. මේක ලස්සනයි නේ. සමග්ග කරණින් වාචං භාසිතා. යම්කිසි සත්වයක් සමගි කරනවද අන්නේ සමගියේ ගුණම පෙන්වන වචනය කියනවායි කියන. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ සමගිය ගැන කියලා තියෙන හැටි. එතකොට මේ සීලය භික්ෂුවට සහ බුදුරජාණන් වහන්සේට තියෙනවා. දැන් පින්වත්නි මම මේ ටික කියාගෙන එද්දී ඔයගලන්ට දැන් මෙහෙමත් එකක් හිතනවා ඇති. අපි බලමු සව සූත්‍රයේ තියෙනවද කියලා වචන අපිට කතා කරන්න නැහැ. සූත්‍රයේ තියෙන එච්චරයි. ඒ කියන්නේ පිසුණං වාචම් පහය පිසුණාය වාචාය පටිවිරතෝ සමනෝ ගෝතමෝ කියන එක ඇතුලේ. දැන් මේ කියනවානේ නොසමගි වියුවන් සමගි කරවනවා ඊළඟට සමග්ග කරණින් වාචං භාෂා යම් සත්වයක් සමගි කරයිද ඒ සමගියේ ಗುಣ පෙන්වන වචන කියනවා. දැන් එතකොට අපේ ලංකා ඉතිහාසයේ දිහා පොඩ්ඩක් අපි බැලුවොත් එහෙම දැන් අපි බලමු එක එක මේ යුග මෙහෙවරයන් කරන්නේ යුග පුරුෂ පහළ වෙලා තියෙන. උදාහරණයක් අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේලා ඇතැම් විදිහට ප්‍රකාශ ඉදිරිපත් කරලා තියෙනවනේ මේ මම මේ කියන උන්වහන්සේලාව සාධාරණීකරණය කරනවා නෙමෙයි උන්වහන්සේව මම හෝ මේකෙන් පිට නම් පිට තමයි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් අපි හිතන්න ඕනේ පැත්තක් තියෙනවා. මේ වචනවලදී මේ වගේ පොඩි තැන් අල්ලගෙන ඔන්න දැන් මේක අහපු ගමන් මිනිස්සු හිතනවා අප්පා එහෙනම් අපි මේ එක ගෙයි කාලා එකට වාසය කරගෙන සර්වාගමික සංකල්පයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී කියන එකට යට වෙනවා. හැබැයි මතක තියාගන්න මේ බුදුරජාණන් වහන්සේම තමන්ගේ වාසස්ථානයට අට්ටාලයක් අටව ගන්න ආපු නිගණ්ඨයෝ ටික එළියට ඇදලා දැම්මා. කොසල් රජතුමාට කියලා. එහෙනම් ඉතින් ආප්පා ඉතින් නිගණ්ඨයොත් අපිත් එක්ක මේක ආරාමි වසන්නාව නේද? අපි මේ සමගියෙන් ඉමු. අන්න බලන්න මහණෙනි මෙහෙමයි සමගියෙන් ඉන්නේ කියලා තියාගන්න තිබ්බයි. එහෙම තියාගත්තේ නැහැ. එතකොට සමහරක් භික්ෂුන් වහන්සේලාට බ්‍රහ්ම දණ්ඩනය පනවලා තියෙනවා. ඒ කියන්නේ අයින් කරලා තියෙනවා පිටු. සමහර භික්ෂුන් වහන්සේලා දැන් මට මතකයි එක වෙලාවක් සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියනවා අර දේවදත්ත අගුණ කියද්දි සාරිපුත්ත ගිහිල්ලා මේවා වැරදි කියලා කියන්න මගට ගිහිල්ලා. එහෙම කියනවා.
එතකොට බලන්න දැන් ඒ වගේ තැන්වලදී මේ බුදුරණවහන්සේ එහෙනම් තිබ්බනේ අපෝවා කියන්නේ පව්වා කිව්වට පස්සේ දේවදත්ත අපිත් එක්ක තරහ වෙයි. එහෙම නෑ පින්වතුනි. කියන්නේ මේක කිව යුතු තැනක් තියෙනවා. අන්න සෝමහාමුදුරන්ගේ තැනට එනවා අපි. දැන් සෝමසයින්හන්සේලා කොයිමත් වෙලාවකදවත් ඕගලන්ට කියලා නෑනේ අවියායුධ අරගෙන මිනිස්සු මරාගෙන අසමගි වෙලා ඉන්න කියලා. හිතන්නකෝ දැන් අපි කතා කරන්නේ වුණත් දැන් පහුගිය දවස්වල ඇත්තටම මම මේ ලංකාවේ ඇතුලේ මේ වීඩියෝ එක කරන කාලේ මේ වීඩියෝ එක කරන වාතාවරණයේදී පවතින 2022 නෙමෙයි 2 අප්‍රේල් සම්මති අවුරුදු ගත්තාන් පස්සේ කරන කාලේ ලංකාවේ ඇතුලේ පොඩි කැළඹීමක් තියෙනවා. එතකොට මේ කැළඹීම ඇතුලේ අපිට පේනවනේ සිංහල බෞද්ධ කියන ජන සමාජය හෝ ප්‍රජා කොට්ටාසය හෝට අද මේ බෞද්ධ ආගම රැකගෙන යන්න තියෙන භූමියට යම්කිසි හානියක් වෙනවනම් අන්නේ හානිය පෙන්වීම වෙනයි ඒ සුළු ජාතිකයන් සමග අසමගි කරවීම වෙනයි. පින්වත්නි මේ රටේ මේ කියන්නේ කිසිම වෙලාවක මේ කතාව ඇදිච්ච නිසා මේ කියන්නේ නැත්නම් මේක වැරදි පැත්තට ගන්නවනේ. මේ කියන්නේ ඔවුන් එක්ක අසමගි වෙලා ඔවුන්ට එක්ක එලං කියාගෙන ඉන්න එපා කියලානේ සමගිව ඉන්න. අනේ එක ගෙදර ගිහිල්ලා කණ්ඩ කිසි ප්‍රශ්නයක් නැහැ. එකට වැටිලා නිදාගන්න ඒත් කමක් නැහැ. හැබැයි පන්සල් ඇස්සේ පල්ලි හදන්න එන්න එපා. පල්ලි ඇස්සේ පන්සල් හදන්න යන්නේ ඒක ගැලපෙන්නේ නැහැ නේ පින්වතුනි. සමගී කියලා එකම සංඝාවාසය ඇතුලේ පල්ලියකුයි පන්සලකුයි තිබ්බොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ එහෙම පැවැත්මක් නැහැ. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ තමන්ගේ දෙවුරමට ආපු නිගණ්ඨයන්ගේ අර සද්ද කර ඉද්දී කොසල් රජතුමාට කියලා එළියට දැම්මේ. ඒ කියන්නේ සමගිය වෙනයි. හරිද? මේ එහෙමයි කියලා කවදාවත් මේ කතෝලික කෙනෙක් හරි මුස්ලිම් කෙනෙක් හරි සිංහල බෞද්ධයෙක් හරි බර්ගර් කෙනෙක් හරි දැක්කට පස්සේ හින්දු කෙනෙක් හරි පොලූසන් කියලා ගහන්න කියලා එකක් මෙහෙ නැහැ. එහෙමනම් ඔය සර්වාගමික සංහිඳියාවට කැමති නම් අපේ රටේ පල්ලි කෝවිල් පන්සල් කියලා 3-4ක් තියෙන්න බෑ. එහෙනම් පොදු ආගමික ස්ථාන හදන්න. අන්න එහෙම එන්න. පොදු ආගමික ස්ථාන හදන්න බුදු පිළිමේ තව මොනවාද ඔය තියෙන එක පිළිම 4-5ක් තියලා දෙතකොට ඒක පොදු ආගමික ස්ථාන. ඒක ඕකේ නේ. එහෙම නැතුව මේ ලංකාදීපය කියන්නේ බුදුරන් වහන්සේගේ ශාසනය රැකිච්ච තැන. එතකොට ඒකට නිසා ඒකෙදී සාංගික වෙච්ච භූමියක් තියෙනවා. ඒ සාංගික වෙච්ච භූමිය ඇත්තටම කියනවා නම් තැඹිලි ගෙඩියක්වත් ගිහි කෙනෙක්ට වළඳන්න බෑනේ. වියතකට වඩා ලොකු කෝටු කෑල්ලක් දරට ගෙනියන්නවත් බෑ. ඇත්ත කතාව ඒකයි. එතකොට සමගී කියලා සාංගික දේවල් එළියට දීලා අපි ඔක්කොම අපාය යන්නත් බෑ. එන්නේ එහෙම වෙන පැත්තකුත් මේකේ තියෙනවා. මේ එතකොට ඔබට තේරෙනවද මේ කතා කරන පොයින්ට් එක මොකද්ද කියලා? කිසි කෙනෙක්ව කොටවන්න රණ්ඩු වෙන්න යන්න පෙළඹවීමක් කරන්නේ නැහැ වගේම සිංහලයාගේ හැටි සිංහලයා කවදාවත් පස්සෙන් එලවන් ගිහලා මැරුවේ නැහැ. කියන්නේ සිංහලයා Tamanගේ ජාතියට හෝ ආගමට ප්‍රශ්නයක් එද්දී ඒ Tamanට ඔසවන කඩුව අපිට කවුරු කඩුවක් ඔසවන ඒ කඩුව අල්ලගෙන ඒ කඩුව බිම දානවා මිසක් අපි ඊට රෙහෙම කඩුව සොවන්න යන්නේ නැහැ. අන්න ඒකයි වටින්නේ මේකේ. අපි ඒ කඩුව අල්ලලා බිම දානවා. හැබැයි අපි ඒ කඩුව මරන්න යන්නේ. ඒ මම මේක කිව්වෙම පින්වතුනි මේවත් එක්ක ඒවා පටලව ගන්න එපා. මේක දෙපැත්තක්. මේක දෙපැත්තක්. මේක හරිම වටිනවා මේ සමගිය පිළිබඳව කියව. ඒ නිසා සමගි වෙන්න ඕන ජාතියක් එක්ක ඕන ආගමක් එක්ක. මම හොර ඊයේ පොඩි කෙනෙකුට කිව්වා කාට හරි වෙනත් ආගමිකයෙක්ට අපේ රටේ සිංහල බෞද්ධයෙක් නිසා නිදහසේ ඉන්න බැරි වුණොත් කොයි වෙලේක හරි. ඒවට එරෙහිව පළවෙනියට ඉදිරිපත් වෙන්නේ අපි. අපේ රටවල් ඇතුළේ එහෙම මේ අසමගි වෙලා බෙදිලා ජීවත් වෙන්න බෑ අපිට. හැබැයි එහෙමයි කියලා මේක සර්වාගමික සංහිඳියාවෙන් පවතින මේ පන්සලයි පල්ලියයි කෝවිලයි තුනම එකට මර්ජ් කරගෙන ජීවත් වෙන්න පුළුවන් පරිසරයකුත් අපිට නැහැ. ඒවා වෙන වෙනම තියෙන්න ඕනේ කල්චර් සංස්කෘති. ඒ සංස්කෘතියින් එකට එකතු වුණොත් ලොකු කරදරයක්. පැහැදිලිද මම මේ කියන්නේ? හොඳයි. එහෙනම් මෙන්න මේක තමයි අපිට මේ පිසුණං වාචං පහය පිසුණාය වාචාය කියන එකේදී සමගිව ඉඳීමේ ආනිසංසය සහ මේවා කතා කරන කෙනෙක් භික්ෂුව කියන එක දක්වලා තියෙනවා. මේක ධර්ම කාරණාවත් එක්ක වර්තමාන ප්‍රශ්නිකුත් එළියට එන එක හොඳ කරුණක් වෙන්නේ. ඒකයි. ඊළඟට එනවා පරුසං වාචං පහය. පරුසං වාචං කියලා කියන්නේ ඔයගලන්ට මම කිව්වා කනට සුවයලවන්නේ නැති වචන. යාසා වාචා නේලා කන්න සුඛ ප්‍රේමණීය හදයංගම ලස්සන කතාවක් මේ කියලා කියන්නේ. මේ කියනවා මේ නේලා කියලා කියන්නේ දොස් නෑ කියන එක. හරියට අර සුදෙන් වැදූ රතේ වගේ කියලා දක්වලා තියෙනවා. කියන්නේ මේ වචනවල බුදුරජාණන් වහන්සේගේ සහ ශ්‍රාවක සංඝයාගේ වචන පරුස නැහැ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ පොඩ්ඩක්වත් නැහැ. දැන් ශ්‍රාවක සංඝයා ගත්තට පස්සේ අපි ඔගොල්ලෝ අහලා තියෙනවනේ කවුද අපේ පිළිඳ වච්ච මහරහතන් වහන්සේ. එතකොට මේ වසලයා කියලානේ කතා කරා කියන්නේ අර ඒවා වාසනා ගුණයත් එක්ක එන්න පුළුවන් දේවල් තියෙනවා පොඩ්ඩක්. බුදුරජාණන් වහන්සේගේ නම් චුට්ටක්වත් නැහැ. ඒක හරිම සොෆ්ට්. බුදුරජාණන් වහන්සේගේ මුළු බුද්ධ භාෂිතයම එක පිටට දාලා බැලුවොත් පොඩි හරි සැර වචනයකට කියලා එකම එකයි පේන්න තියෙන්නේ. ඒ තමයි මෝග පුරුෂ කියන වචනේ. ඔයි කැහැර pāli භාෂාවේ වෙන බයින්නවත් වචනයක් නැහැ පිටුතුන්.
පාලි භාෂාවේ බයින්න තියෙන එකම වචනයත් මෝග පුරුෂ. මෝග කියලා කියන්නේ හිස් කියන එකට. හිස් පුරුෂයා. ඕක තමයි චුට්ටක් හරි ඒක ඇත්තටම සංවේගී උපදවන්නනේ. දැන් අර ත්‍රිපිටක දර කෙනෙක් කෙනා බුදුරජාණන් වහන්සේ ගාවට එයාට කියනවා මෝග පුරුෂයා කියලා. ඒතර මෙයා කල්පනා කරනවා මම මෙච්චර ත්‍රිපිටකය දන්න කෙනෙක් වෙලත් බුදුරජාණන් වහන්සේ මට හිස් පුරුෂයා කිව්වේ. එහෙනම් මගේ ආධ්‍යාත්මය හිස්. අන්න ඒක සංවේග උපදවීම පිණිස තමයි මේ වචනේ පාවිච්චි කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඔච්චර වද දුන්න දේවදත්තටවත් මුකුත් කිව්වේ නෑ. ඒ නිසා මේ වචන හරීම මේ දොස් රහිතයි. ඒක තමයි මේ නේලා කියලා කියන්නේ. කන්න සුඛා. කන්න සුඛා කියන්නේ මේ කන් වලට සුව ගෙන දෙනවා කියන එක. හරියට මේ දක්වලා තියෙනවා මේකේ මෙන්න මෙහෙම මధుරතාවෙන් කන් වලට සුව ගෙන දෙන. හරියට ඉදි කට්ටෙන් දැන් කනට ඉදි කට්ටෙන් ඇන්නොත් රිදෙනවනේ. හැබැයි ඉදි කට්ටෙන් අයින්නවා වගේ වේදනාවක් නූපදවන ස්වභාවයක් තියෙනවා. මේ කන්න සුඛා කන් වලට සුවයි කියලා කියනවා පින්වතුනි. හදයංගම කියලා කියන්නේ දැන් ඔන්න බලන්න කනට වචනයක් ඇහුනට පස්සේ ඒක හදවත දක්වා යනකොට අපි හිතමුකෝ මේ හෘදය දක්වා යනවයි කියන එක තමයි මේ දක්වලා තියෙන සිත දක්වා. මේකේ ශරීරයේ කෝපය උපදවාගෙන යන්නත් පුළුවන්. වචනයක් කියන්න පුළුවන් මිනිස්සුන්ට කෝපය උපදිලා හදවතට යන්නේ වචනේ. හැබැයි මේ බුද්ධ වචනය කනින් ඇහුනට පස්සේ ශරීරයේ කෝපය නූපදවමින් හදවත කරා පහසුවෙන් යනවා කියන එක දක්වලා තියෙනවා. ඒකට තමයි කියලා තියෙන්නේ හදයංගමා කියලා. පොරි කියලා දක්වලා තියෙනවා මේ ගුණයෙන් පිරිපුන් බැවින්. ඒක තමයි පොරි කියලා කියන්නේ ගුණයෙන් පිරිපුන් බැවින්. මම මේක ඇතුලේ තියෙන වචන ගන්න මේ සුඛා, ප්‍රේමනීයා, දැන් ප්‍රේමනීයයි නේ. ප්‍රේමනීයා කියලා කියන්නේ හරිම ප්‍රේමනීයයි කියන එක. පහසුවෙන් හිතට පිවිසෙනවා. ප්‍රේමනීයයි කියලා කියන්නේ අර කනින් හිතට යන වචනේ. ප්‍රේමනීය, හදයංගම, පොරි කියලා කියන බහුජන කන්තා කියලා කියනවා. බහුජන කන්තා කියලා කියන්නේ මේ නගරයට පිවිසුනාට පස්සේ දැන් නගරේ ඉන්නවා තාත්තගේ වගේ වයස කෙනෙක්. එතකොට එයාට තාත්තා කියලා කතා කරනවා. සහෝදරයෙක් වගේ කෙනෙක් ඉන්නේ. එයාට සහෝදරයා කියලා කතා කරනවා. ඒක ලස්සනයි. අයියා කියලා කතා කරාම තාත්තා කියලා කතා කරාම අක්කේ කියලා කතා කරාම අම්මේ දැන් හිතන්නකෝ ඇත්තටම මගේ පැවිදි ජීවිතේ මම පැවිදි වුණාට පස්සේ භාවිත කරපු එක වචනයක් තියෙනවා. ඒ තමයි නංගි කියන වචනේ. ඒක හරි කැතයි නේ. නිකන් නංගි කිව්වහම නංගි කියනකට වඩා සමහරක් විට අපි එක වචන පාවිච්චි කරනවා. ඒකේ ඒ අනුරූපීව දුව කියලාත් කියනවා, දෝනි කියලාත් කියවෙනවා. මේකමයි කියලා එකක් නෑ. හැබැයි සමහරක් වෙලාවට කියන්න ඕනික අම්මා අක්කා තාත්තා අයියා කියලා කියවෙන ගතියක් තියෙනවා. ඒක තමයි මේ බහුජන කන්තා කියලා කියන්නේ. බොහෝ දෙනෙකුට කාන්තයි. බොහෝ දෙනෙක් ආකර්ෂණය වෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි එහෙම දක්වලා තියෙන්නේ. පැහැදිලිද කියන්නේ. ඊට පස්සේ බහුජන මනාපා කියලා කියනවා. ආකර්ෂණ භාවයෙන් බොහෝ දෙනාට මනාපයි. හිත වැඩි කරනවා. එහෙම තමයි මේකේ බහුජන මනාප බොහෝ දෙනෙක්ට මනාප වචන පාවිච්චි කරනවා කියන එක දක්වලා තියෙනවා. ඔන්න තථාරෝපී වාචම් භාසිතෝ ඒ වගේ කතා කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ කියලා කවුරු හරි කෙනෙක්. මේ කියන්නේ මේ ಗುಣ නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ ගැන ගුණයක් දක්වන්නේ. මගේ බුදුරජාණන් වහන්සේ ඒ වගේ මේ ඕගොල්ලෝ බුදුගුණ භාවනාව කරනවානේ. මෙන්න බුදුගුණ භාවනාවට අවශ්‍ය කරන සියලුම දේවල්. බලන්න මේ භාග්‍යතුන් වහන්සේගේ වචනවල තියෙන භාග්‍යතුන් වහන්සේගේ වචනයක් කිසිම කෙනෙකුගේ කනට ඇහුනට පස්සේ ඒ කනහරහා මේ හදවතට යනකොට කාගේවත් හිතේ කෝපය උපදවන්නේ නැහැ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මහා කරුණිකයි. භික්ෂුවක් මහා කරුණික වෙන්නේ නැහැ. උන්වහන්සේ නම් මහා කරුණිකයි. බහුජන කන්තා බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණීය වචනවල බහුජන මනාප බොහෝ දෙනෙක්ට මනාපය උපද්දවනවා පින්වතුනි. අර අම්මා අක්කා තාත්තා අයියා මල්ලි කියලා බහුජන කන්තා කියලා දක්වලා තියෙනවා. හදයංගමා කියලා දක්වලා තියෙනවා. පහසුවෙන් හදවතට පිවිදෙනවානේ. ප්‍රේමණීයයි හරීම. කන්න සුඛා කන්නට හරි සුවයි. එහෙම තමයි මේක දක්වලා තියෙන්නේ. ඒකට කියනවා පරුස වාචා කියලා. සම්පප්පලාපා කියලා කියන්නේ මෙලව පරලව යහපතට හේතු නොවේද? හුදෙක් කෙලස් වැඩිවීමටත් යම්කිසි යහපතක් සිදු කර ගැනීමට තිබෙන කාලය නිකම්ම ගෙවී යාමටත් පමණක් හේතු වෙයිද? අන්න ඒවට කියනවා සම්පප්පලාප. ඉතින් සමහරු මේ අපි ඔය අපි ඉතිහාසය ගැන කතා කරා කියලා ඉතිහාසය ගැන පැයක කතාවක් කරනවා. එතකොට ඉතිහාසය ගැන කතාවක් කරාම මේක සම්පප්පලාපයට යන්නේ නැහැ පිටුතුනි. හැබැයි ඉතිහාසය ගැන එලෝටත් නැති මෙලෝටත් නැති කතාවක් කරොත් එහෙම ඒක නම් ඉතින් සම්පප්පලා උදාහරණේ විජය කුවේණි අපි හිතමුකෝ අපි දැන් ඉතිහාසය ගත්තට පස්සේ මහා වංශය ගත්තට පස්සේ තියෙනවා සිංහයෙක්ට දාව වෙලා තමයි පරම්පරාව ආරම්භ වෙන්නේ. දැන් සමහරව ඕකේ තර්කයක් දෙනවා. හැබැයි මං කියන්නේ ඒව සම්පප්පලාප. ඒ වෙනතු දුටුගැමුණු රජතුමා ගැන කතා කරනවා ශාසනයට මෙහිම සේවයක් කරා මෙහිම දේවල් කරා. ඒක සම්පප්පලාපයක් නෙමෙයි. ඒන් උත්පාදනය වෙන ಜಾති වාත්සල්‍ය කියන එක වර්තමාන පරම්පරාවට බුද්ධ ශාසනයට නැවත ජීවයක් දෙන්න උපකාරී. අන්න ඒව සම්පප්පලාප ඒව මෙලව හෝ පරලොවට හේතු වෙනවා.
ඒවා මෙලොව පරලොවට හේතු වෙන දේවල්. ඒවා ගැන හිත සතුටු වීමත් මෙලොව පරලොවට හේතු වෙන දේවල්. පැහැදිලිද මම මේ කියන්නේ සම්පප්පලාපා කියලා කියන්නේ කෙලස් වැඩිවීමට විතරක්ම හේතු වෙලා මෙලොවටත් නැති පරලොවට එලොවටත් නැති මෙලොවටත් නැති කතාවක් කරා කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ කතා වලට කියනවා සම්පප්පලාපා කියලා. කාලවාදී සුදුසු කල්හි කියනවා. කිවයුත්ත කාලේ සලකා බලා කියනවා කියන අර්ථය. භූතවාදී ඒක සත්‍ය ස්වභාවයෙන් ඒ විදිහටම කියනවා. ඒකට කියනවා භූතවාදී කියලා. එහෙම විතර කාලවාදී භූතවාදී අත්වාදී. අත්වාදී කියලා කියන්නේ මෙලොව පරලොව යහපතින් කොට කියනවා. ඒක අර්ථ සහිතයි. බුදුරජාණන් වහන්සේගේ වචන කාලවාදී සුදුසු කාලයේදී කියන භූතවාදී සත්‍ය ස්වභාවයෙන්ම කියන බලන්න මේ බුද්ධ ගුණය. අත්වාදී කියන එකේ හැම එකේම අර්ථයක් තියෙනවා. ධම්මවාදී කියනකොට ලෞතුරා දහම් රස මිශ්‍ර වෙනවා එකට. විනයවාදී සංවර විනය ප්‍රහාණ විනය මුසු කරලා තමයි මේ ධර්මයේ කියවෙන්නේ. අන්න ඒවට කියනවා කාලවාදී භූතවාදී අත්වාදී ධම්මවාදී විනයවාදී කියලා. තේරුණාද බුදුරජාණන් වහන්සේගේ වචනය කාලවාදී භූතවාදී සුදුසු කල්ලි කියනවා යථාර්ථයම කියනවා අත්වාදී අර්ථය මුසු කරලා කියනවා මෙලොව පරලොව ධම්මවාදී නවලෝතුරා දහම් මුසු කරලා කියනවා විනයවාදී සංවර විනය ප්‍රහාණ විනය මුසු කොට දේශනා කරනවා නිදානවතින් නිදාන කියලා කියන්නේ මේ හෘදයේ නිදන් කළ යුතු වචන කියනවා කියන එක. පැහැදිලිද කියන එක. කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ වචන මේ අයින් කරන්න දෙයක් නෑ. නිදානවති වචනයක් කියලා කියන්නේ කියන හැමදේම හදවතේ ධාරණය කරගන්න පුළුවන් නම් අන්න ඒක නිදානවති වචනයක් කියලා කියනවා. එහෙනම් නිදානවති වචන ලෝකේ ඇහෙන්නේ පොඩ්ඩක් අඩුයි. පරියන්තවතිය කියලා කියන්නේ පිරිසිඳ දක්වා පිරිසිඳීමක් පෙනෙන පරිදි කියනවායි කියන එක. සාප දේශං උපමා සහිතව කියනවා. බුදුරජාණන් වහන්සේ කියනකොට උපමා සහිතවයි කියන්නේ. අන්න ඒකද අත්ත් සංහිතං. ඒ කියන්නේ මේ නොඑක් නයින් බෙදලා දක්වලා පිඟුතුනි අර්ථ සම්පන්න දේ ලබා ගැනීමට අර නොඑක් විදිහට එක පරයයන් කොහොමද අර්ථය සහිත දේ ලබා ගන්න බෑනේ. ඒ නිසා වෙන එකක් කියලා වෙන එකක් පටලන්නේ නැතුව වෙන තැනකට වෙන දෙයක් ඇදලා දාන්න නැතුව අර්ථය ගන්න පුළුවන් විදිහට අර්ථය ගන්න පුළුවන් පරයයන් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. අන්න ඒකට කියනවා අත්ත් සංහිතං කියලා. මේක තමයි මේ සිල්පද තුනේ තියෙන විවරණය. හිතනවට වඩා මේවා හරිය ගැඹුරුයි නේ. බලන්න දැන් අපි බලමු කාලවාදී භූතවාදී අත්වාදී ධම්මවාදී විනයවාදී නිදානවතින් වාචං භාසිතා කාලේන සාප දේශං උපමා සහිතව පරියන්තවතින් ඒක පිරිසිඳීමක් දක්වලා අත්ත් සංහිතං අහන කෙනාට තේරුම් ගන්න පුළුවන් නොඑක් ආකාරයෙන් බෙදා නොඑක් උපමා සහිතව කියලා පෙන්නනවා කියන එක අර්ථය එනවා. මෙතනට අන්න සම්පප්පලාප කියන සිල්පද ඉවර වෙනවා එතන. ඊළඟට එනවා අපි සූත්‍රයේ ඊළඟට එන්නේ ඇත්තටම මේවා ගැන කතා කරද්දී දැන් ඕගලන්ට හිතෙන්න පුළුවන් පිංගුතුනි මේ ස්වාමීන් වහන්සේ මේවා උලුප්පා දක්වනවාද කියලා. නෑ මේ සූත්‍රය අකුරක් නෑර පිළිවෙලට කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම මිශ්‍ර කරලා වීරියත් මිශ්‍ර කරලා ඇහුවොත් මේ කියන ඒවා තේරුම් ගන්න පුළුවන්. බීජගාම භූතගාම සමාරම්භා. මේ කියනවා බීජගාම භූතගාම සමාරම්භා කියලා ඇත්තට මේ දක්වලා තියෙන මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නැත්නම් උන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ පැලවන දේවල් බීජගාම කියලා කියන්නේ පැලවන දේවල්. භූතගාම කියලා කියන්නේ පැල වෙච්ච දේවල්. බීජ කියලා කියන්නේ පැල වෙන දේවල්. භූත කියලා කියන්නේ පැල වුණු දේවල්. සිඳුමින් බිඳුමින් වලකින්නේය. ඒ කියන්නේ මේ භික්ෂුවට බෑ පින්වතුනි මේ ගස් කැපීම්, කුඹුරු කෙටීම්, ගොයම් ගැලවීම ඒවට යන්න බෑ ඇත්තටම. පොළවේ වලක් හරන්න බෑ භික්ෂුවට. මතක තියාගන්න. ගිනි ගොඩක් ගහනවා නම් ඒවට සිල්පද තියෙනවා. මේ තැන් වල ගිනි ගහන්න භික්ෂුවට බෑ ඕන තැන්වල. ඒ වගේ ප්‍රාණීන් දැන් මට මතකයි ඇත්තටම අපි ඉස්සර කුණු ගොඩක් ගිනි තියද්දි උනත් මගේ පින්වතුනි අපේ ඉස්සර සේනාසනීප ස්වාමීන් වහන්සේලා 10 15ක් හිටියා. එතකොට අපිට කුණු ගොඩවල් ගිනි තියන්නේ. එතකොට යෝගට් එහෙම ඔය දාන්නට හම්බ වෙනවනේ. සමහරක් වෙලාවට සමහරක් ස්වාමීන් වහන්සේලාගේ අතින් යෝගට් කෝප් එහෙම මොකද වෙන්නේ මේ යෝගට් කාලා ඒක පොඩක් වතුර එකක් දාන්න නැතුව කුණු එකට දානවා. දැම්මට පස්සේ ඔකට වහනවා කූඹි. මට මතකයි ඉස්සර අපි කුණු ගොඩ පුච්චන වත බෙදෙනවා අපිට වත තියෙන කාලෙට අපිට කුණු ගොඩ පුච්චන්න පැය 3ක් විතර යනවා. මොකද හිමින් සැරේ ගිහිල්ලා කොලයක් අරගෙන ඒක පත්තු කරලා යෝගට් කප් එකක් ගන්නවා ඒකේ ඉන්න සත්තු ටික ඔක්කොම හලනවා. හලලා යෝගට් කප් එක ගින්නට දානවා. කොලේ දැන් අර කූඹි ටික මුළු කුණු ගොඩේම ඇවිදිනවා දැන්. හරිද? ඊට පස්සේ ලන්ච් ෂීට් එකක් තිබ්බොත් ඒක අරලා ඒක ගසලා ඒක කිසිම කූඹියක් නැති වෙනකන් අරගෙන ගින්නට දාලා පුච්චනවා. කොස් කොලේ පටන් කුණු ගොඩ ඉවර වෙනකම්ම හරිම පරිස්සමින් මේ කියන්නේ 100ට කෝටි ලක්ෂයක් විශ්වාසයෙන්. අද වෙනකන් කුණු පුච්චලා තියෙනවනම් වැරදිලාවත් ඕකෙදි කූඹියෙක්ගේ අඬු කෑල්ලක්වත් ගිනි වැදිලා නැහැ. ඒ කියන්නේ එච්චර පරිස්සමෙන්
අපි ඒක කරනවා. එහෙම නැත්නම් අපි කරපු තව උපක්‍රමයක් තමයි දැන් කාලයක් යද්දී ඔක කරදරයිනේ හැමතිස්සෙම කර කර ඉන්නේ. ඊට පස්සේ අපි උපක්‍රමයක් පාවිච්චි කරා. මොකද කරේ? අර දැලක් ගැහුවා. දැලක් එල්ලනවා. මොකද කූඹින්ට තටු නෑනේ පියාඹල උඩට එන්නේ. දැලක් ගහලා එල්ලලා යෝගට් ටික කෑවට පස්සේ ස්වාමීන් වහන්සේලා අපි කතා වුණා මේ සෝදලා හොඳට සෝදලා යෝගට් නැති වෙනකම් සෝදලා දාමු දැලට. ඊට පස්සේ මොකද වෙන්නේ? දැලට කූඹි වහන්නේ. අන්න දැලට ගිනි කූරක් ගැහුවට පස්සේ මුළු දැලම පිච්චිලා යනවා. මම ඒකයි කිව්වේ මේ භික්ෂුවකට එහෙම මේ ඕන දේවල් කරන්න බෑ. මේ කුඹුරු කොටන්නේ ඒවට මේවට ගියාම වෙන්නේ අන්න ඒ වගේ සිල්පදවල තියෙන ගාණක් නැති. ඒ කියන්නේ ඒව ගැන තියෙන මේ පරිස්සම නැති වෙනවා. ඊට පස්සේ ලැජ්ජ බය නැති වෙනවා. හිරියොත්ප්ප නැති වෙනවා නේ. හිතන්නකො කොච්චර පරිස්සම්ද කියලා ගිනි ගොඩක් ගහන්න බෑ. පොළොවේ වලක් හාරන්න බෑ. ඇත්තටම අපිට ගහක් හිටවන්න පොළොවේ වලක් හාරන්න බෑ පිටුනේ සිල්පද වලට. මොකද මේ මහණුණිය ඌවා කරන්න නෙමෙයිනේ. ඌවා කරන්න නම් ගෙදර ඉන්නවනේ කුඹුරක් කොටාගෙන. දැන් මේ මහාන වෙලා සත්‍ය වෙවේසි සත්‍ය සොයාගෙන යන ගමනේ බුදුදහම ඉගෙනගෙන ඒක රැකගෙන දෙක මිනිසුන්ට කියලා දීලා Taman නිවන් යනවා මිසක් ආයි මේ කුඹුරු කොට ඉන්න බෑ අපිට. ඒකයි ඔය පහුගිය දවස්වල කුඹුරු කොටනකොට පැල හිටවනකොට වට විරුද්ධව කතා කරන අපි මේ සාසනේ දන්නවා. හරිද? එනිසා මේවා කිරීම සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් භික්ෂුවට බෑ පින්වතුනි අපි හිතමුකෝ මේ ගොටුකොළ කනවා කියලා. දැන් ගොටුකොළ කනවා. ඒතර ගොටුකොළ කනකොට ওই ගොටුකොළ නට්ට හිටෙව්වොත් පැලවෙනවා. ගොටුකොළ කියන එක මේ ටෙම්පරා මන් දන්නේ නෑ මොනා කරනවද කියලා. වාර තෙලට දාලා බැදලා කරලා ගන්නේ නෑනේ. නිකම්මනේ කොලේ මෙහෙම කරලා පොඩි කරලා ගන්නේ. දෙහි ටිකක් දාලා. එතකොට ඒ නට්ට පැලවෙනවා. ඒ නට්ට පැලවෙන නිසා භික්ෂුවට ඒක කන්න බෑ ඇත්තට. මේක සිඳින්න බෑ. එනිසා අනිවාර්යෙන් කළ යුත්තක් තමයි ඒක කප්පියම් කරගන්න ඕනේ. ගොටුකොළේක ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ ආරණ්‍යවල ස්වාමීන් වහන්සේලා ආරණ්‍ය පන්සල් වලත් කරනවා. මම මේ ආරණ්‍යවල කියලා කිව්වේ අපි දැකලා තියෙන තැන එතන නිසා. ඔයගොල්ලෝ මොන හරි බෙදුවට පස්සේ මේ කප්පියම් කරන්න ඕනි කියලා කියනවා. ලූණු. සමහරක් වෙලාවට සම්බෝල වල දෙහි යට තියෙනවා කියලා අපිට දැනුණොත් ඒවා. ඒ වගේ හැමදේම කප්පියම් කිරීමට යටත් කරන්න ඕනේ. කප්පි දැන් ඔය හාමුදුරුවෝ දෙන ඕගලන්ට මේක පොඩ්ඩක් කප්පියම් කරලා දෙන්න. එතකොට මොකද කරන්නේ? ඕගොල්ලෝ මේ බත් කප්පියම් කරන්න එපා. සමහරු බත් එකක් කපනවා, කේක් එකක් කපනවා වගේ උපන්දිනෙට. එහෙම නෑ. ඒකේ කප්පියම් කරන්න දේවල් ටිකක් තියෙනවා. දැන් උදාහරණයක් පේර කනවා නම් පේරවල ඇට තියෙනවා. ඇට පැලවෙන ස්වභාවය යුක්තයි. අන්නේ පේර කප්පියම් කරන්න ඕනේ. එතකොට දෙලුම් වල ඇට පැලවෙන ස්වභාවය තියෙනවා. දෙලුම් ගස්ලබු කප්පියම් කරන්න ඕනේ නෑ. ගස්ලබු ඇට කන්නේ නෑනේ කවුරුත්. ගස්ලබු ඇට ටික අයින් කරලා කන්න පුළුවන් නම් ඕකේ. කොමඩු ගන්න කොමඩු. ඔන්න කොමඩු තියෙනවා. දැන් කොමඩු නිකන් කනවනම් ඇට සහිත දැන් සමහරව ඇටත් කොමඩු කනකොට කැවෙනවනේ සමහරුන්ට. එතකොට කප්පියම් කරන්න ඕනේ. හැබැයි අපි කප්පියම් නොකර කොමඩුත් කනවා. කොහොමද? වැරදිලාවත් ඇටයක් ගිලෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇට ටික අයින් කරගෙන හිමින් සැරේ කන්න පුළුවන්. අන්න කප්පියම් කරෝහි කියලා දෙනවා. කප්පියම් කරන්න. කප්පියම් කරන්න කියන්නේ කපන්න නෙමෙයි. කැප කරන්න කියන එක. ගෙහියෙක් විසින් කැප කරාට පස්සේ ඕගලන්ට පුළුවන් ඒක අරගෙන මෙන්න මෙහෙම පිහියක් අරගෙන ඇත්තටම කියනවා නම් කපන්න ඕනේ නැහැ. කපන්න ඕනේ නැහැ. හීරුණා නම් ඇති. නිකන් නියපොත්තෙන් පුළුවන්, පිහිතුඩකින් පුළුවන්, තියුණු ආයුධයකින් පුළුවන්. ඇත්තට නියපොත්තෙනුත් පුළුවන්. නියපොත්තෙනුත්. කප්පියම් බන්තේ කියලා තුන් පාරක් කියලා කැපකරමි ස්වාමීනි කියලා දුන්නොත් අන්න ඒක සිල්පදෙන් එළියට ගිහිල්ලා ගිහියෙක් විසින් කැප කරපු එකක් බවට පත් වෙනවා. දැන් ඔක ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතන්න දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවේ තියෙන ලස්සන බලන්න පින්වතුනි. හරිද? මේවා තමයි අපි මේ ශාසනයට ආදරය කරන්න හේතුව. මේ ශාසනය හරියම නම්‍යශීලී පින්වතුනි. තනියෙන් ඉන්නවා භික්ෂුවක් පිණ්ඩපාතෙන් ජීවත් වෙනවා. දැන් දානේ පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට සම්බල ටිකක් වැටෙනවා පාත්‍රයට. දැන් කප්පියම් කරන්න නැතුව කොහොමද වළඳන්නේ? ඒක කොහොමද වළඳන්නේ? ඒ සම්බොලේ කුඩට ආයි කවුරු හරි රස්නේ බත් ටිකක් දානවනේ පිණ්ඩපාතයේදී. එතකොට ඒකේ රස්නේ බත නිසා බීජයේ තියෙන පැලවීමේ ශක්තිය හීන වුණායයි සිත. ඒ පර්යායට දාලා වළඳන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙමත් එකක් සාසනයේ තියෙනවා. මේවා දන්නේ නැතුව රකින්න කියන එක හරි අමාරුයි. මට කියන්න ඕනේ. ඒ නිසා භික්ෂුවකට ඔය ගොයන් කපන්න, ගස් කපන්න. ඇත්තටම මේ අපි කැලේ යනකොට අපේ ඔළුවේ ඉත්තක් වදිනවනේ. ඉත්තක් වදිනවා කියලා සජීවී අපිට ඒක කපන්න හෝ අයින් කරන්න හෝ ගහන්න බෑ. පොඩි ආමුද්‍රෝ කෙනෙක්ට අඩුම කියන්නවත් බෑ. ආයතු මේ කපන්න කියන. අපි කියන්නේ ආයස්ම මේක නම් ගහේවත්. ඒ කියන්නේ නිකන් අර ඉඟි බිඟි පාන්න පුළුවන්. ඉඟි බිඟි පාන්න කියන්නේ පොඩි මේ ඉඟියක් දෙන්න. ඉඟියක් දෙන්න පුළුවන්. අනේ ආයතු මේක නම් ඔළුවේ වදිනවනේ. එතකොට නුවණැති සාමණේර කෙනෙක් ඇවිල්ලා හොගියෙක් ඇවිල්ලා මොකද කරන්නේ? එයා ඒක
කැපීමකට ලක් කරනවා. නැත්නම් එයාට කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි කවදාවත් අහන්නේ ආමුදුරනේ මෙතන ලොකු ආමුදුරනේ මෙතනින් කපන්නද මෙතනින් කපන්නද. ඒක තමයි නුවණැති සාමණේරියෙක් කියලා කිව්වේ. ඒ නිසා මේවා කරන්න බෑ අපිට. තේරුණාද මම මේ කියන එක? තව එක සිල්පදයක් තියෙනවා අපි ඒකත් කතා කරමු. මේක හොඳට මතක තියාගන්න මේ වර්තමානයේදී ගොඩාක් මේ ආමුදුරු වගා කරන්න අරවට මේවට බහැලා ඒව වෙන සමාජ රැල්ලක් කරලා වගා කරලා තව පෙන්නනවත් එක්ක ලැජ්ජ නැතුව අඩුම මේ බුද්ධ ශාසනයේ තියෙන සමාධි ප්‍රඥා කියන දෙක පැත්තකට දාන්න. සීලයේ චූල සීල මධ්‍යම සීල මහා සීලකට කොටස් තුනක් කැඩෙනවා. සීල සමාධි ප්‍රඥානි ශාසනේ ඒකේ අපි මේ කතා කරන්නේ සීල කියන එකේ චූල සීලය. ඒ කියන්නේ මුලම මොන්ඩිසෝරි කාලේ මේ කතා කරන්නේ ශාසනේ. සමාධි ප්‍රඥා පැත්තකට දාන්න. ඒතකොට මේකත් නැත්තම් කෙනෙක් ගාව එයාගේ ඉතුරු මධ්‍යම සීලයයි මහා සීලයයි සමාධියයි ප්‍රඥාවයි ගැන ඔයගොල්ලෝ හිතා ගන්න. ඔබට පුළුවන් එක හිතා ගන්න. මේවා වීරකන්නේ පියෝ කුඹුරක් කොටන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. මොනවද හත්තලා මුදල්ලක් ගත්තා කොටාගෙන ගියා. ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. මඩ හියාන්නත් දන්නෝ ඕක මහ ලොකු දෙයක් නෙමෙයි. ඕක අර මේ පදවිසීපුර පැත්තේ ගොවියොත් කරන්නේ අවුරුදු 45 50. ඒක වීරකමක් නෙමෙයි. තාත්තලම් ඒක වීරකමක් නෙමෙයි. හැබැයි මහාන වෙලා මහානදම් පුරනවා කියන එක මේ පදවිසීපුර පැත්තේ ගිහි තාත්තලාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ධර්ම විනය ඉගෙන ගන්න. ඒක හැමෝටම කරන්න බෑ. කුඹුරක් කොටන්න අපිට උනත් පුළුවන්. ගිහිල්ලා ඔය ටිකක් ඒකේ අදාළ දේවල් තව චුට්ටක් ඉගෙන ගත්තා. හැබැයි මහානකම කරන්න හැම හාමුදුරුවෝ ඉන්නේ 30000යි 25000ක් විතර රටේ. ගොවියෝ කී දෙනෙක් ඉන්නවද? නිසා ඒක මතක තියාගන්න. ඊළඟ එකක් තියෙනවා තව එකක් දැන් බීජගාම සම්පටි විරතෝ ගෝතම. ඒක බත්තිකෝ සමනෝ ගෝතමෝ. මෙතන මම මේක නවත්තන්න. ඒක බත්තිකෝ සමනෝ ගෝතමෝ. ඒක බත්තිකෝ කියලා කියන්නේ එක් වේලේ වළඳන බත් ඇත්තේ. රෑ බුජුනින් වැලකුණේ කියලා කියනවානේ. රත්තූප රතෝ විරතෝ විකාල භෝජන. අන්න බලන්න භික්ෂුවකට කන්න පුළුවන් කාලය. එක වේලයිද කන්න පුළුවන්. ඒක බත්තිකෝ. නෑ මේ එක වේලයි කියලා කියන්නේ ඇත්තටම පිටුදුනේ මේ ශාසනයේ තියෙන වේල් දෙකයි. උදේ වේල සහ සවස ආහාරය කියලා. උදේ ආහාරය හවස ආහාරය. එතකොට ඒක බත්තික කියලා කියන්නේ මේ උදෑසන කාලේ විතරක් කනවා කියන එක. එතකොට කියලා තියෙන උදෑසන ආහාරය පිරිසිඳෙන්නේ මධ්‍යහනේ. නැත්නම් ඉර හැරුණාට පස්සේ තමයි සවස ආහාරය වෙන්නේ. ඉර හැරෙන්න ඉස්සෙල්ලා උදේ ආහාරය. එතකොට මධ්‍යහනේ ඉඳලා නැවත ඉර උදා වෙන තැන දක්වා සවස ආහාරය. يعني ඉර ඔගොල්ලෝ හිතන්නකෝ 12 වෙද්දි ඉර බටහිරට බහින්න පටන් ගන්නවා. අන්නේ බටහිරට බහින සීමාවේ ඉඳන් පහුවදා නැවත සූර්යයා උදා වෙනකම්ම සවස ආහාර කාලය. සූර්යයා උදා වුණාට පස්සේ නැවත පාරයක් මධ්‍යහනින් එළියට පයින්නකම් උදෑසන ආහාර කාලය. ඔය කියපු උදෑසන ආහාර කාලය. මධ්‍යහන අවසන් වෙනකම් සූර්ය 10 පාරක් කෑවත් අපි 8ටත් කනවා 9ටත් කනවා 10ටත් කනවා 11ටත් කනවා 11 මාට්ටත් කනවා 11 45 පාර කිසි ප්‍රශ්නෙ නැහැ එක වේලයි. ඒ කියන්නේ උදෑසන විතරයි. ඒක බත්තිකෝ කියලා කියන්නේ ඒක. භික්ෂුව එක වේලක් වළඳනවා කියන්නේ ඒකට. ඇත්තට මේක හරි රසයි. මේක හරි ලස්සනයි. ඒකල ඔයගොල්ලෝ හිතනවා හාමුදුරනේ එකල කොහොමද ඔය වෙලාවල් එහෙම තිබ්බේ? එකල පිඟදී මේ භික්ෂුන් වහන්සේලා ගැන සඳහනක් තියෙනවා මේ. කෝටු හතරක් මෙහෙම හිටවල ක්‍රොස් වෙන්න ගැට ගහනවා දැන්. මෙහෙම කෝටු හතරක් හිටවලා ක්‍රොස් කරලා ගැට ගහනවා. තව උඩින් කෝටු හතරක්. එතකොට ෂැඩෝ එක තියෙනවානේ. සූර්යයා මෙහෙම කළා මාරු වෙනකොට සෙවණැල්ල කෝට්ටෙන් එහාට පයින්නකොට දානි වළඳන එක නවත්තනවා කියන. ඒව බලන්න කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ ගෙඩිය ගහලා තියෙනවා ඒ වඳුර ගන්න. දැන් නම් ওই ගෙඩිය ගහන්නේ ගොඩක් වෙලාවට ටිකක් ආරණ්‍ය වචනීතින් කියුණත් කැතයිනේ. ඒ නිසා මම කියන්න දුන්නා නැත්නම් සෝබනේටත් ඕක ගහන ගතිය පොඩ්ඩක් තියෙනවා. මම ওই ගෙඩිය කතාව එක දවසක මම කියලා දෙන්න මේක ඉවර කරන්න කලින්. ඇත්තටම ওই ගෙඩිය ඒ කාලේ ගහන්න තියාගත්තේ ඒකට. දැන් ඉස්සර උදේ සූර්යය උදා වෙන්න කලින් අර අරුණෝදය කියන එකේදී වළඳන්න පුළුවන්. අරුණෝදය හොයාගන්නේ කොහොමද? අරුණෝදය හොයාගන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි සාමාන්‍යයෙන් එළියට බහලා බැලුවට පස්සේ අල්ලේ රේඛා පේනවනම්. ඒ කියන්නේ අල්ලේ රේඛා පේන්න පටන් ගන්නවා නම් සූර්යාලෝකයෙන්, හඳාලෝකයෙන් නෙමෙයි. හඳ තියෙන දවසට ඕක පේනවා. සූර්යාලෝකය නිමිති කරගෙන අල්ලේ රේඛා පේනවා නම් ඒකට කියනවා අරුණෝදය කියලා. තව එකක් තියෙනවා මේ කොස්කොලේ නැට්ට පේනකොට කියලා. අනන්තර කොස්කොලේ නට්ට පේන වෙලාවට කටින චීවරේ පූජා කරන්න කියලා. ඒ කියන්නේ අරුණෝදය උදා වුණාට පස්සේ. ඉස්සර මට මතකයි දැන් අපි මහාන වෙලා මුල් කාලේ උදේ 4ට විතර නැගිටලා 3 මාට විතර නැගිටලා අතු ගාලා 4ට බුදුන් වැඳලා මේ භාවනා කරනවා. දැන් කරලා ඉවරනකොට 5යි කාල විතර වෙනවා. ඒතර අරුණෝදය එහෙම උදා වෙන්නේ සාමාන්‍යයෙන් 5 මාරෙන් පස්සේ. සමහරක් වෙලාවට 5යි 50ට විතර උදා වෙන වෙලාවුත් තියෙනවා. දැන් බඩගිනි ඉතින් උදේට හරියද? හවස වළඳලත් නැහැනේ. එළියට ගිහලා බලන් ඉන්නවා. කොස්කොල දිහා බලනවා අරුණෝදය උදා වෙලාද බලනවා නැගෙනහිර දිහා ඉර එනකම් බලන් ඉන්නවා. ඇත්ත මේක තමයි හික්මීම.
ඇයි අමාරුවෙන් බලන් ඉන්නේ බඩගිනි නම් කන්න කියයි නෑ. මේ තමයි ශාසන ප්‍රතිපදාව. මෙතනදී තමයි භික්ෂුව ලස්සන වෙන්නේ. මෙතනින් තමයි භික්ෂුවට ගෞරවය දෙන්නේ. මෙතනින් තමයි භික්ෂුව වෙනස් වෙන්නේ ගිහියගෙන්. ඉතින් ගිහියෙක් එහෙම නෙමෙයි නැකිට ෆ්‍රිජ් එක ඇරියා කෑවනේ. අපිට එහෙම නේ ෆ්‍රිජ් එකේ කොච්චර පැක් වෙලා තිබ්බත් වෙලා වෙනතුරු කන්න බෑ. වෙලාවෙන් පස්සේ වළඳන්න බෑ. ඕක තමයි විනය නීතිය. භික්ෂුවක් සාමාන්‍යයෙන් කටේ පැණි රස වෑහෙන දෙයක් කැවුනොත් අපි 12න් පස්සේ චොකලට් එහෙම වැළඳුනොත් 12ට කලින් 12න් පස්සේ ඕක කටේ තියනවා වගේ නම් භික්ෂුව ටක් ගාලා ගිහලා දත් ටික පවා මැද ගන්නවා. මොකද විකාලෙදී කියන්නේ ඉර හැරුණට පස්සේ භික්ෂුවට බෑ අර චොකලට් රසයක්වත් ගිලින්න. ඕගොල්ලන්ට ඔය මේ එනවනේ මොනවාද අර අපි කියන්නේ මෙහෙම කළා උඩට එන්නේ ගොඩුස් එනවා කියලා ගොඩුස් නෙමෙයි මොකක්ද ඒකට කියන්නේ මේ. මෙහෙම කටට එන්නේ ආපහු කාපුවා හිටපු ගම ඔය දූරයන් එහෙම කෑම සමහරුන්ට වෙනවා. ඔන්න කකායිදි බත් ටිකක් එනවා කටට එකපාරට මෙහෙම කළා උඩට. ඕගොල්ලන්ට ඕක ගාන්නේ ඕගොල්ලෝ ආපහු සැරයක් ඕක ගිලිනවනේ. භික්ෂුවට එහෙම බෑ. දැන හෝ නොදැන ඉර හැරුණාට පස්සේ දතක් අස්සේ බත් ඇටයක් හිර වෙලා තියලා අචේතනිකව ඇතුළට ගියත් සිල්පදේ කැඩෙනවා. සාමණේරයෙක්ට නම් චේතනාන්විතව. සාමණේරයෙක් නොදැන ගිලුණට සිල්පදේ කැඩෙන්නේ නැහැ විකාල භෝජනේ. උපසම්පදා භික්ෂුවකට නම් චේතනා චේතනා කියලා නෑ. නිදාගෙන ඉද්දි බත් ඇටයක් කටට දාලා එබුවත් උගුරට යන්න සිල්පදේ කැඩෙනවා. එච්චර ලස්සනයි මේ සිල්පදේ. එතකොට එහෙම තමයි මේක තියෙන්නේ. ඒ නිසා ওই දත් ටික මැද ගැනීම එහෙම බොහෝ විට භික්ෂුන් වහන්සේලා 12 වෙනිකොට සිද්ධ කරන ওই පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය උනත් සකස් වෙනකොට උදේ 11ට පෙන් පහසු වෙන්නේ කියලා එක ආවේ. අර දත් ටික මැදගෙන දානින් පස්සේ පෙන් පහසු වුණාට පස්සේ ෆ්‍රී එකේ ඉන්න පුළුවන් නිසා. ඒකට හවස වළඳන්න පුළුවන් කැපදේවල් තියෙනවා. ඒ කැපදේවල් වලට අමතරව කිසිම දෙයක් වළඳන්න බෑ. ඒ වගේදී හරි පරිස්සම් වෙන්න ඕනි. ඉතින් මේවා ගැන ටිකක් ලොකුයි මම මේ සිල්පද ගැන විකාල භෝජන කියන සිල්පදේ ගැන අපි ඉස්සරහට විනය පාඩම් මාලාවකුත් පටන් ගන්නම්. සාමාන්‍යයෙන් කෙනෙක්ට දැනගන්න ඕනි කරුණුත් එක්ක. ඒ වගේ තැන්වලදී මම මේවා ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නම් කොහොමද මේ සිල්පද රැකගන්නේ කියලා දැනට මම මේ ටික කියාගෙන ආවේ. ඒතර gediya ගහන එකත් කිව්වනේ ඒකත් කියලා ඉවර කරන්නම්කෝ. දැන් මේ බුදුරණන් වහන්සේ විකාල භෝජනේ කවදා ඉඳන්ද නැවැත්තුවේ අනෝමා නදී තීරයේදී පැවිදි වුණ දා පටන් කියනවා. එදා ඉඳන්ම බුදුරණන් වහන්සේ මේ විකාලය කඩලා නැහැ. ඒක බත් එක තමයි ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ උදෑසන කාලේ විතරයි දානි වළඳලා තියෙන්නේ. ඒ නිසා ඒක භික්ෂු සහ සංඝයාගේ ගුණයක්. ඒකයි භික්ෂුවක් හරියට හඳුරගන්න පුළුවන් මේ දේවල් වලින්. ඔය ගෙඩිය ගහන කතාවටත් එන්න ඔය ගෙඩිය ඉස්සර ගහන්න ගත්තේ ඇත්තටම මේ ගෙඩිය කියන්නේ ස්වභාවික හඬක් නගන එකක්. ඒතර භික්ෂුවක් සාමාන්‍යයෙන් මේ වෙලාව බල බල දාන වෙලාව හරියද කියලා භාවනා කරන්න යන්නේ නැහැ. භික්ෂුවක් කරන්නේ භාවනාවට කියලා ඉඳගෙන සමාධියකට හෝ කුමක් හෝ ගැඹුරු මානසිකාරයකට සම්බන්ධ වුණාට පස්සේ එක්කෙනෙක් දානවා මේ භාවනා යෝගී වින්න භික්ෂුන් වහන්සේලාව භාවනාවෙන් නැකෙටලා දාන වෙලාව කියලා පෙන්වන්න ගෙඩිය ගහන්න කියලා. ඒ නිසා තමයි ওই ගෙඩිය පටන් ගද්දිත් ඕගලන්ට සමහරක් විට ඇහිලත් ඇති ওই ගෙඩිය මෙහෙම අර හිමීට පටන් ගන්න එක පාටම හඬ උස් කරලා ආපහු පල්ලෙහාට ගන්නවා. මොකද අපි හිතමුකෝ යෝගාවචරයක් ඉන්නවා කියලා ගලක් උඩ ගලක් අයිනේ භාවනා කර කර කන්දක් උඩ ගැට්ටකට ගිහිල්ලා. දැන් තියෙන්නේ ගෙඩි නෙමෙයි. හරිද? දැන් ආරණ්‍ය වල තියෙන ලොකු මේ ටකරන් වලට හරි යකඩ බාර එකක් තමයි තියලා තියෙන්නේ. හදීසියවත් ගැට්ටක යෝගාවචරයේ භාවනා කර කර ඉද්දී ඕක දඩාංගල ගැහුවොත් එimhe යෝගාවචරය ගලෙන් පල්ලෙහා. ඇයි උඩ ගිහලා වැටෙන අබිමට නේ. ගෙඩිය එහෙම නෑ. ගෙඩිය ඇවිල්ලා පින්වතුනි අපිට තාම මතකයි අපේ කන් වලට අපි භාවනා විද්‍ය අපිට ගෙඩිය ඇහිච්ච හැටි ඉන්න සමාධිය බින්දෙන්නේ නැති වෙන්න භාවනාවෙන් නැගිට ඕන. කියන්නේ ස්වභාවික සද්දයක් ඇහෙන කුරුල්ලෙක් කෑ ගහනවා වගේ ඇහිලා හිමීට නැති වෙලා යද්දී භාවනාවට කිසිම කරදරයක් නැතුව භාවනාවෙන් නැගිටින්න පුළුවන්. ඒකට තමයි ගෙඩිය තිබ්බේ. දැන් බොහෝ වෙලාවට කරන්නේ මේ හාමුදුරුවෝ 11යි කාලේ විතර ඇවිල්ලා ගේට්ටුව ගාව බලන් ඉන්නවා. හරිද? අරේ දාන ගෙන පිරිස දැන් දාන ගෙනල්ලා ඉන්න ඔන්න එක්කෙනෙක් ගෙඩිය ගහනවා. ඉතින් ගේට්ටුව ගාවට වෙලා ඉඳලා ගෙඩිය ගැහුවට පස්සේ එනවා. මල කෝලමක් එහෙනම් WhatsApp message එකක් දාන්න පුළුවන් තාක්ෂණي මෙච්චර දිනු ලෝකේ. මොකටද ගෙඩියක් එල්ලන් ගහ ඉන්නේ නේ. එහෙම නෙමෙයි. මේ ගෙඩිය ගහන හේතුව තමයි අරක. භාවනා යෝගී භික්ෂුවට භාවනාවෙන් කැඩෙන්නේ නැති වෙන්න නැගිටින්න උපකාරයක් වෙන්නේ ගෙඩිය ඒ කාලේ පාවිච්චි කරේ. අද වෙනකොට නම් මේක ටිකක් සාම්ප්‍රදායික නිකන් ලාංඡනයක් බවට විතරක් පත් වෙලා නැහැ කියන එක පත් වෙලා තියෙනවා කියන එක මට දැනෙලා තියෙනවා. මොකද මේ ගෙඩියත් එක්ක බැඳිච්ච සංස්කෘතිය දිහා බලනකොට. ඉතින් ওই නිසා තමයි මේ ගෙඩිය ආදී දේවල් ආවේ. මොකද භික්ෂුවට හැමතිස්සෙම වළඳන්න බෑ. වළඳන්න පුළුවන් වෙලාවේ කැඳාවට පස්සේ ලොකු සායනහසගේ පණිවිඩයක් ආවොත් ඒවට කතා කරන්න තමයි මේ ගෙඩිය කියන එක ගොඩක් වෙලාවට සකස් වෙලා තියෙන්නේ. එහෙනම් මේ තමයි අපිට අද දවසේ අපි කතා කරපු සිල්පද ටික. අපි කීපයක්ම කතා කරා. මම හිතන්නේ සිල්පද 5ක් විතර කතා කරා. මේත් බුදුරජාණන් වහන්සේගේ චූල සීලය කියන එක දක්වලා තියෙනවා. අපි අවසානයේදී මේ ඔක්කොම කැටි කරලා ආපහු කතා කරන්න ගමු. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ නච්ච ගීතවාදිත මාලාගන්ධ උච්චාසන ජාත රූප
ලස්සන සිල්පදයක් තියෙනවා භික්ෂුවගේ මුදල් පිළිගැනීම පිළිබඳව. ඒක අපි ඊළඟ දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අදට එහෙනම් මේ දේශනාව අවසන් කරනවා. ඔබට මේ දේශනාවේදී වෙන ලාභයන් දෙකක් කියන්න. එකක් තමයි ඔබට බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. මේ හැම වචනයක් ඇතුළෙම බුදු ගුණයක් කියවෙන්නේ සීලය කියන පොඩි කෑල්ල. තව ඉස්සරහට අපිට තව දේවල් මේ සූත්‍රය ඉවර වෙනකොට සෑහෙන බුද්ධානුස්සතියක් වඩන්න පුළුවන් කරුණු අපිට එකතු වෙලා තියේවි බොහෝ විට බොහෝ මානසිකාරයක් කරගන්න පුළුවන් වෙන්න. ඉතින් සූත්‍රයේ මේ ටිකත් අපි කතා කරලා ඉවරයි. අද දවසේ මේ දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව දක්වලා තිබෙන්නේ එංගලන්තේ මැන්චෙස්ටර් වල පදිංචි නයෝමි හේරත් සහ නයෝමි හේරත්ගේ ආදරණීය පියා වෙන නිමල්සේන හේරත් මහත්මයාගේ මාර්තු 25 වන දිනට යෙදලා තිබෙන 70 වෙනි ජන්මදිනය වෙනුවෙන් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන දියණිය නයෝමි හේරත් මිනිබිරිය යනාෂා මුනුබුරා යෝෂිම කියන මේ හැම දෙනෙක්ම සුජීවත්ව සිටින නයෝමිගේ අම්මා වන පද්මිනී රණසිංහ මහත්මියට සහෝදරයා වන මංජුල හේරත් මහත්මයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ඒ වගේම පූජනීය කිරුළපන ධම්මවිජය සයන්හන්සේතුළු සියලු සයන්හන්සේලාටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් උතුම් නිර්වාණය නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරගෙන මේ දේශනාව සිදු කරපු බව දක්වලා තියෙනවා. ප්‍රාර්ථනා පරිදි නමින් ජීවත්ව සිටින සියලු දෙනාට ප්‍රාර්ථනා කරන ධර්ම ශ්‍රවණය කර ඔබ සියලු දෙනාට උතුම් නිවන් සුව ලැබීම පිණිස අවශ්‍ය කරන නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සංසාර දුක් කෙලවර කරගෙන උතුම් නිවනින් නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ නමින් මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. සංසාර ජීවිතයේ සුවපත් වේවා. උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ දේශනාව ශ්‍රවණය කරන්නට උදව් උපකාර කළ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගෙන අදට දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. දේශක්ඛයෝ